වස්සාන ධර්ම දේශනා නැවත නැවත ඉපදී මෙරි යන මේ සංස්කාරයන් අල්ලා ගැනීම තුළ පත්වීමට හැකි දුක පිළිබඳව අල්ලගත්තත් දුකක්, අල්ලගත්තදී නැතිවීමත් දුක. දරුවෙක් ලැබුණත් ඒක දුකක් කාලයක් කියලා. ඊළඟට ඒ දරුවා නැති වුණොත් ඒකත් දුක. ලැබීමත් දුකයි, නැතිවීමත් දුකයි. ලැබුණට පස්සේ නැති වෙනකම්ම පරිස්සම් කරන්න වෙනවා නම්, පරිස්සම් කරන දේ නැති වෙලා යනවා නම් මන් දන්නේ නැහැ ඔබට මේක තේරෙන්නේ නැද්ද? ඔබ ඔළුවට මේක යන්නේ නැද්ද? ඔබ මේක ගණන් ගන්නේ නැද්ද? ඔබට මේකට බය නැද්ද කියන එක නම් මට තේරෙන්නේ. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ මල්සිරිපුර ලේනව තට්ටාවල පදිංචි දැනට කුවේට්හි සේවයේ නියුතු කේ සෝමා කුමාරී ප්‍රියදර්ශනී මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ ජුනි මාස 25 වන දිනට යෙදෙන කේ සෝමා කුමාරී ප්‍රියදර්ශනී මහත්මියගේ උපන් දිනය වෙනුවෙන් ධර්ම දානමය පින්කමක් සිදු කර පරලොස්සපත් සිය දෙමාපියන් වන HP දයාවති ආදරණීය මෑණියන්ට සහ කේ සෝමපාල දයාබර පියාණන්ට පින් අනුමෝදන් කිරීම. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝයිමස්මින් ධම්ම විනයේ අප්පමත්තෝ විහෙස්සති පහාය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, අද දවසේ මේ පින්තුන් කවුරුත් සූදානම් වන්නේ ලෞතුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් විසින් ලෝකයට එලිපෙහෙලි කර උතුම් ධර්මයේ අර්ථ කැටි වුණු තවත් එක් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. මල්සිරිපුර ලේනව තට්ටාවල ලිපිනෙහි පදිංචි දැනට කුවේට්හි සේවයේ නියුතු කේ සෝමා කුමාරී ප්‍රියදර්ශනී මහත්මිය ඇගේ අරමුණු වශයෙන් සිහිපත් කරලා තියෙන සියලුම අරමුණු ධර්ම දේශනාවෙන් අනතුරුව සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙන කාලය ධර්ම දේශනාව සඳහා යොමු කර ගන්නවා. පිටකත් ධර්ම දේශනාවට මාතෘකා කළ ගාථාව යෝ ඉමස්මින් ධම්ම විනේ අප්පමත්තෝ විහෙස්සති පහාය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති. යමෙක් යෝ කිව්වේ යමෙක් ඉමස්මින් ධම්ම විනේ මේ ධර්ම විනේ මේ ධර්ම විනය කිව්වේ මේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්ම විනයෙහි අප්පමත්තෝ විහෙස්සති. අප්‍රමාදීව හැසිරෙනවා, අප්‍රමාදීව යෙදෙනවා. පහාය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති. මේ සංසාරය කියන එක පහාය අතහැරලා ඉක්මවලා දානවා කියනවා. මොන වගේ සංසාරයද? දුක්ඛසන්තං කරිස්සති. නැවත නැවත දුක ගෙනල්ලා දෙන මේ සංසාරේ. පින්වත්නි, මම වෙලාවක හිතනවා මේ දැන් මේ ධර්මයේ කෙනෙක්ගේ ඔළුවට වැටෙන්නකම් එයා ඔය ගිහි ජීවිතයකට වෙලා කාලා බීලා ඇඳලා පැළඳලා ඉන්න එක සාධාරණයි. ඒක ඇත්ත. මොකද වෙන ඔප්ෂන් එකක් නැහෙනි. ඉතින් එයාට දන්නේ එයාගේ අම්මයි තාත්තයි කියලා දුන්නු දේවල් ඊට අනුරූපීව කනවා බොනවා සල්ලි හම්බ කරනවා වේදම් කරනවා සැපට ඉන්න හදනවා. ඔය වගේ මේ සාමාන්‍ය ජනයා කරන දේවල් ටික කරනවා.
හැබැයි මට තියෙන පුදුමේ තමයි යම් කිසි කෙනෙක්ට මේ බණ ටික ඇහෙනකොට යම් කිසි කෙනෙක්ට මේ ධර්මකාරණා ටික වැටෙනකොට යම් කිසි කෙනෙක්ට මේ ධර්මය ඔළුවට යනකොට ඒත් කෙනෙකුට සංසාරයෙන් මිදෙන්න හිතෙන්නේ නැත්තම් එතන නම් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ මොකද දැන් සමහරු ඉන්නවා මේ බණ ටික කිව්වට පස්සේ අපිට කියනවා ස්වාමීනි ඔබ වහන්සේගේ බණ ඇහුවම නම් ඔක්කොම මහාන වෙන්න හිතෙනවා නේ. ඉතින් දෙයි හාමුදුරුවනේ මේ කතාව ඇහෙනකොට සබ්බං පහය ගමනියන් කියලා ඔක්කොම දාලා ඇවිල්ලා මෙතනට වෙලා පිළිවෙතක් පුරාගෙන වතක් පුරාගෙන ජීවිතය අවබෝධ කරගන්න උත්සාහ කරනවා විනා ගිහි ජීවිතේ නම් කෙනෙක්ට මේ බණ ටික ඇහෙනකොට තමන්ගේ ගිහි ජීවිතේ ඉඳලා ඒ ගිහි ජීවිතේ පූර්ණණය කරන ධර්ම ටික වේගෙන් පූර්ණණය කරගෙන අවබෝධයක් කරා යා යුතුයි කියන එක එන්න ඕනේ. යමෙකුට මේ බණ ටික ඇහිලා තමන් මේකට අප්‍රමාදීව වෙහෙසෙන්නේ නැත්තම් මේ ඔක්කොම වැඩක් නැති දේවල්. අපි මේ ඔක්කොම අතහැරලා දාලා දවසක මියදෙනවා අය. ඒ නිසා අපි මේ වැඩක් නැති નિසරු දේවල් පෝෂණය කර කර ඉඳීමෙන් ගෙවන ජීවිතෙන් පළක් නැතේ කියලා කෙනෙක්ට මේක අතහැරලා දාලා එන්න හිතෙන්නේ නැත්තම්. يعني මේ බණහන එක නවත්තන්න. මේ බණහන එක නවත්තලා මම මේක කියපු කතාවක්. යන්න කොයි හරි ස්නායු වෛද්‍යවරයෙක් ගාවට. යන්න කොයි හරි ඔය CT ස්කෑන් එකක් හරි කරගෙන බලන්න ඔබේ මොලේ යම් ප්‍රමාණයක් වැඩ නැද්ද වැඩද කියලා. බොහෝ වෙලාවට ඔබට මේක ඇහෙනකොටත් මේ දුක තේරෙන්නේ නැතුව මේකෙන් එතර වෙන්න උත්සාහ කරන්නේ නැත්නම් පිටින් විශ්වාසය ඔබේ මොලෙන් භාගයක් විතර අක්‍රිය වෙලා ඇති. දෙයනේ මේ දුක්ඛිත සසර පිළිබඳව ඇහෙනකොට කවුද මේ භයානක ජීවිතේ මේ නිස්සාර ජීවිතේ බලන්න පිටින් මේ ජීවිතේ කොච්චර දුකක්ද කියලා. මේ ජීවිතේ ලැබිච්ච දවසේ ඉඳන් ඔය අලුත් උපන් දරුවෙක් දිහා බැලුවාම පේනවා පින්වත් නෙමෙයි. ඇස් දෙකත් වහගෙන අතුත් මෙන්න මෙච්චරක් විතර පොඩි අඬනවායි එච්චරයි. රත්තු වෙලා තැලිලා සමහර අම්මලගේ දරුවෝ ඉන්නවා මගේ රත්තුන පිටින් තැලිලා බබා හම්බ වෙනකොට. ඉතින් සමහර අම්මලගේ දරුවෝ අඬු වලින් ඔලුවට දාලා ඇදලා අරගෙන ඉතින් ඔබ අම්මගේ කුසින් එළියට එන වෙලාවත් මේ අඬුවකට අහු වෙලා අර අලියෙක් ඉඳකටු මලකින් රිංගනවා වගේ කියලා තියෙනවා. ඒ වගේ වේදනාවක් විඳගෙන එළියට ඇවිල්ලා ඒ ලැබිච්ච ජීවිතේට අඬලා දොඩලා වැළපිලා කන්න දීලා බොන්න දීලා පෝෂණය කරලා ටිකින් ටික තරුණභාවයටපත් වෙලා. ඒ තරුණභාවය කියන එක ඉතින් ඒ වර්ධනය වෙන අතරතුර තියෙන එක කාලයක්. එතනින් නවතින්නේ. එතනින් නවතින්නේ නැතුව වර්ධනය වෙවි ගිහිල්ලා අවුරුදු 35ක් 40ක් වෙනකොට තලත් ඇයිනි මිනිස්සු බවට පත් වෙලා 50ක් 60ක් වෙනකොට වයසට ගිය දිරච්ච මිනිස්සු බවට පත් වෙලා අවසානයේදී ඔබට මැරිලා යන්න වෙනවා. කෙනෙක්ට දෙන්න පුළුවන් ස්වාමීනි මැරෙනකන් හොඳට මගේ සතුටෝකනේ මම මැරෙනකන් හොඳට ඉන්නවා. ඒ මේක මොන බොරු කතාවක්ද? මැරෙනකන් හොඳට ඉන්නවා කියන. ඔබේ ජීවිතේ ප්‍රශ්න නැද්ද? ඔබට මේ ජීවිතේ පීඩා නැද්ද? ඔබේ අම්මා කෙනෙක් අසනීපුණු. ඔබේ තාත්තා කෙනෙක් අසනීපුණු. ඔවුන්ට පිළිකාවක් හැදුනොත් මේ බෙල්ල හරි. ඇඟේ කෑලි ටික එළියට එනකොට ඔබට පුළුවන් ද ඔබේ සල්ලි වේදම් කරලා ඔබේ සතුට රඳවා පවත්වා ගන්න. ඔබේ බිරිඳ ටික දවසකින් ඔබව දාලා යනකොට ඔබේ බිරිඳ ඔබට හොරෙන් වෙනත් ස්වාමි පුරුෂයෙක් ඇසුරු කරන ඔබට අහු වුණොත් ඔබේ ස්වාමි පුරුෂයා වෙනත් බිරිඳක් ඇසුරු කරන ඔබට අහු වුණොත් ඔබට පුළුවන් ද ඔය සල්ලිත් එක්ක ගෙවන ජීවිතේ නිදහස් කරගන්න. ඊට වඩා ගැහැණු මිනිස්සු Tamanගේ ජීවිතය විනාශ කරගෙන දෙනවා. ඔබ බලන්න කුණාල ජාතකයේ තෝරලා. අර කන්නසප්ප සූත්‍ර කියවලා බලන්න අංගුත්තර නිකායේදී. කන්නසප්ප සූත්‍රයේ තියෙන බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මේ කාන්තාවගේ නයාගේ සමාන ගතිකුත්. මම කියන්නේ ඒක උපමාවක්. එතකොට නයා බොහොම කිපෙන සුළු. හරියට ක්‍රෝධ කරනවා. ඉතින් ස්ත්‍රියක් ඒ වගේ. මේ වගේ ආදීනව රාශියක් තියෙන ලෝකයක ඔබ මොනවද හොයන්නේ? පින්වත්නි මේ ජීවිතේ කසාද බැඳලා දරුවෝ ඇදලා ගෙවල් දොරවල් හදලා යාන වාහන හොයලා සතුටින් ඉන්න පුළුවන් කියලා එකක් තියෙනවා නම් ඔබ මතක තියාගන්න හස්තීන්ට වඩා කායික බලයක් තිබ්බ අපේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මේ ලෝකේ ලබන්න පුළුවන් ශ්‍රේෂ්ඨතම භාර්යාව විදියට ලැබපු මගේ බෝසතාණන් වහන්සේ ලබන්න පුළුවන් ශ්‍රේෂ්ඨතම පුතෙක් ශ්‍රේෂ්ඨතම අම්මා කෙනෙක් ශ්‍රේෂ්ඨතම තාත්තා කෙනෙක් පින්වත්නි මේ සිද්ධාර්ථ කුමාරයාට අකුරු තෝරන්න විතරක් නම තියන්න නම් තැබීමේ මංගලයට බමුණු 108ක්. දැන් ඔබට බමුණු 108ක් ඇවිල්ලා තියෙනවද? ගෙදර නම් තබන මේ අපි මොනවද විඳින සැප? රුපියල් 25000 35000 පවුම් කෑලි දෙකක් කරේ එල්ලගෙන. ඒක ජීවිතය කියලා හිතන්න එපා. ඒක සැප නන් නෙමෙයි. ඒක මහා මුලාවක්.
එහෙම සැපක් ලෝකෙ පතන්න පුළුවන්කමක් කාටවත් නැහැ. ඉතින් යම් කෙනෙකුට එහෙම සැපක් පතන්න පුළුවන් නම් ඒකනේ අපි මහාන වෙන්නේ මොකෝ දන්නවද? අපි මේ ලෝකෙ මේ පරාද වෙලා මහාන වෙන්න ආපු අය නෙමෙයිනේ. අපි එහෙමද පේන්නේ ලෝකේ පරාද නැහැ. ස්වභාවිකවම අපි ඔක්කොම සාංශාරික ජීවිතේ පරාජිතයෝ කියලා දැනගත්ත නිසා ජීවිතේ දිනන් ඉලක්කයක් ලැබුණේ නැති නිසා කියන්නේ ඉලක්ක නැතුව නෙමෙයි අභියෝග වලට මුහුණ දෙන්න බැරුව නෙමෙයි. නමුත් යන හැම පැත්තකම අවසාන කෙලවර තියෙන්නේ මරණය නම්, දිරවීම නම්, ලෙඩීම නම් මම මොකටද මේකත් එක්ක මේ ගනුදෙනුව කරන්න කියලා දැනෙච්ච නිසා ඒ ගනුදෙනුවෙන් නිදහස් වීම තමයි පැවිද්දෙක් කරන්නේ. ඔබට මේක තේරෙන්නේ නැහෙනි සත්‍ය කතාව. ඔබට මේක ඔබේ ඔළුවට යන්නේ නැහෙනි. ඒ ඔළුවට නොයෑම මං හිතන්නේම ඔබේ මොලේ කොටසක් අක්‍රිය වෙලා ඇති කියලා. 4න් 3ක් විතර. ප්‍රති මේ ගිහි ජීවිතයකට වෙලා පුංචි කාලේ ඉඳන් සරුයි බලන්න මේ ජීවිතේ කොච්චර වැඩක් නැද්ද කියලා සරුයි කියලා හිතලා ඉගෙන ගත්තා. සරුයි කියලා හිතලා ඉස්කෝලේ ගිය අවුරුදු ගානක්. ඔබට මතකයිද ඔබ ඉස්කෝලේ කාලේ ඔබ විඳපු දුක? අර මේස් එක්ක, සපත්තු එක්ක, බැනියම් එක්ක, කලිසම් එක්ක, ගවුම් එක්ක, ටයි කෝට් එක්ක අර බැජ් ගහගෙන මේ ඒවා මේ එන්න මාන්නින් මේ දවස්වල මිනිස්සු බලන්නේ. හැබැයි අද කල්පනා කරන්නේ මේ දුක මොන්න සා දුකක්ද කියලා ආයි ඔබට ඒ වගේ දුකකට මුහුණ දෙන්න උනොත් මම එකක් කිව්වේ. ඉතින් මේ වගේ ජොබ් එක කරන තැන බල. උදේට වැඩට යන්න ඕනේ, හවසට එන්න ඕනේ, බැනුම් අහන්න ඕනේ, Tamanට එන ඩියුටිස් ටික කරන්න ඕනේ. මේ වගේ වාතාවරණයකට ඔබට මුහුණ දෙන්න වුණොත් ඔබ මොකද කරන්නේ? පිටන්නේ මේ ජීවිතේ සර්ව සුන්දර සුකුමාල ජීවිතයක් නෙමෙයි. ඊට පස්සේ ඒ ඇවිල්ලා කසාදයක් බැඳගත්තොත්, දරුවෙක් හදාගත්තොත් අර වැඩ ඉවර වෙලා එන පෑ ගන්නත් ඒවට ඔට්ටු වෙනවා මිසක් දරුවගේ ශිෂ්‍යත්වයටයි, දරුවගේ ඕ ලෙවල් වලටයි, දරුවගේ ඒ ලෙවල් වලටයි ඔට්ටු වෙවි ඉන්න වෙනවා මිසක් ඔබට ධර්ම අවබෝධය කරන්න වෙලාවක් ගේ ජීවිතෙන් හොයාගන්න බෑ මගේ පින්වත්නි. එනිසා පින්වත්නි ජීවිතේ තේරුම් ගන්න යන කෙනෙක්ට මේක දැනෙන්න ඕනි. මේක නොදැනෙනී තියෙන විදිහක් නෑ. මේක ප්‍රඥාවෙන් අහන්න. මේකට දාන්න ඔබේ තියෙන නුවණ, ඔබේ කල්පනා කිරීමේ ශක්තිය මේකට දාන්න. ඔබට මේකේ අවසාන ඩිසිෂන් එක අන්තිම පිළිතුර එන්නේ ගිහිගේ ගෙදර ඉන්න නම් නැත්තම් ඔය විදිහටම කාලා බීලා සැපට ඇඳලා පැළඳලා ජීවත් වෙන්න නම් මේ නිර්ර්ථක දේවල් පස්සේ දුවලා විවාහයක් වෙලා දරුවෝ හදලා ඉන්න නම් ඔබ යන්නේ. ඔබට ඔබ විශ්වාසයි. ඒ කියන්නේ මේකෙදි ඔබට මෙහෙමකුත් වෙන හිතෙන්න පුළුවන් ස්වාමීනි ගිහිවත් නම් ඕක අවබෝධ කරගන්න බෑ. පුළුවන්. ඒකනේ ඔබට ඕනි උත්තරේ. හැබැයි ඕක මගෙන් හෙව්වොත් මං කියන්නේ බෑ කියලා. ඔබට ඕනි උත්තරේ ඕක පුළුවන්. මේ බෑ කියන්නේ ධර්මානුකූලව කියන කතාව නෙමෙයි මේ ගිහි ගෙදර ඉඳන් අමාරුයි පින්ගන්න. ඒකයි මොකද මේ ඔබට මේකේ මේ හුරතල් වෙවි අරවමිව කර කාලය කණ්ඩ වෙලාවක් නෑ. පැවිද්දට ආවට පස්සේ මේ සිවුරක් ඇතුලේ මේ ශාසනයට ආවට පස්සේ يعني කඩාගෙන මේ බිත්තර කට්ට කඩාගෙන එන්න පුළුවන්කම ලැබුණොත් ඔබට මේකේ සම්පූර්ණ නිදහස තියෙනවනේ. ඔබ මේකේ රකින්න ඕනේ සිල්පද කීපයක් තියෙනවා. ඒ සිල්පද ටික රැක්කා. ඒක මහලුකුමින් මරාගෙන කන්න ගස් නගින්න කියලා නෑ, පොල් කඩන්න කියලා නෑ මේකේ. තියෙන්නේ මේ කනකොට කන්න ඕනේ විදිය, යනකොට යන්න ඕනේ විදිය, ඉන්නකොට ඉන්න ඕනේ විදිය, කතා කරනකොට කතා කරන්න ඕනේ විදිය. ඔච්චරයි නේ. මේ ලම්බ තියලා, මරව තියලා, මේව තියලා ඔබට gadol බිත්තියක් වඳින්න යන මහන්සියවත් නෑ අපිට සාසනෙ පිළිවෙත් පුරන්න. මේකෙදී ලැබෙන පූර්ණ නිදහසෙන් ප්‍රයෝජන අරගෙන සත්වයකට පුළුවන් Tamanගේ නිර්වාණ ධාතුව පිනිස සංස්කාර පිළිබඳ අවබෝධයෙන් පැත්තට හිත හදාගන්න. ඉතින් පිටින් ඕක ගිහි ගෙදරක ඉඳන් කරනවා කියන එක එච්චර ලේසි පාසු කාරණාවක් නෙමෙයි. බොහෝ වෙලාවට සත්වයාට සිද්ධ වෙන්නේ අසාතං සාත රූපේන. නිසරු දේවල්. අසාතංගේ නිසරු දේවල් සාත රූපේන. සරු දේවල් වල රූපය. ඇවිල්ලා පිය රූපේන අප්‍රිය. අප්‍රිය දේවල් එන්නේ පිටින් ප්‍රිය රූපය. කේසාලෝමානකා දන්තා තචෝ කියන මේ තච පංචකයෙන් සහ අනිත් කුණප කොටස් ඔක්කොම එකතු වුණාම 32කුත් තච يعني මේ පංචකය ඇරියට පස්සේ මේ තච පංචකය ඇරියට පස්සේ 27කුත් වෙච්ච කුණප කොටස් 32කින්
යුක්ත මේ ශාරීරිය පිළිකුල්නේ. හැබැයි ඔබට මේක එනකොට එන්නේ පිය රූපේන. සුඳුරුයි සුකුමාලයි හොඳයි මින්න තියනවා නම් හොඳයි වැළඳ ගන්න තියනවා නම් හොඳයි වගේ ප්‍රිය රූපෙන් ඔබ ගාවට එනවා. දුක්ඛං සුඛස්ස රූපේන. දුක එන්නේ මගේ රත්තරන් පෙකෙනි සැප රූපයෙන්. දරුවෙක් හම්බ වෙන එක බලන්නකෝ දැන් දරුවෙක් හම්බ වෙනවා කියන එක සමාජයට ලොකු දෙයක් නේ. ඒක නිකන් දරුවෙක් නැත්තම් ඒක හරි නිකන් සමාජෙ කොන් වෙන ගතිය. අපි ගන්නේ මේ දුක දරුවෙක් කියන්නේ මොන සා දුකක්ද මේ ජීවිතේට හම්බ වෙනකොට විඳින දුක. ඔබට මතකයි නම් අර ඉස්සර තිබ්බ මාතෘ සායන කියලා. මාතෘ නිවාස කියලා. ඒ වගේ දරුවෝ හම්බ වෙන අම්මලා කෑ ගහන හැටි ඔය ඒ කාලේ මාතෘ නිවාස ඉස්සරහින් ඉස්කෝලේ ගිය ළමයි අපිට කියනවා. ස්වාමීනි ඇතුළේ ඉඳන් කෑ ගහනවා බලන්න මට කරපු අපරාධයක්. මේ මෙහෙම කෑ ගහලා දාඩිය දාගෙන දරුවෝ හම්බ වෙන ළමයි හම්බ වෙන අම්මලා ඒක ප්‍රාර්ථනා කරනවා කිව්වම මහසෑය ගාවට ගිහිල්ලා කොහොමද ඔය හම්බ වෙන ළමයා අතප්පයක් ආබාධ වෙච්ච කෙල ටික කටේ රඳව ගන්න බැරි අපි කියන්නේ කෙලතොලු කියලා වගේ දරුවෙක් වුණා. දැන් ඔබ ජීවිතේ බලාපොරොත්තු වෙන්නේ මේකද කියන එක නම් මට හිතා ගන්න වැපින්ගත් නේ. මේ සරුයි කියලා අල්ලගන්න කිසිම දෙයක් සරුනේ මතක තියාගන්න. සරුයි කියලා පොඩි කාලේ ඉඳන් අල්ලගත්තු ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් දූ දරුවෝ බිරිඳ මේ කිසිම දෙයක් යමක් සරුයි කියලා කියන්නේ අපි කරන දෙයි ප්‍රතිඵලයක් තියෙන්න බෑ. එතකොට ඒක සරුයි. දැන් මේ කය පෝෂණය කරලා ගෙවල් දොරවල් හදලා යාන වාහන හදලා මේ කරන දේ ඇතුලේ කෝසාරවත් බවක්. ඔබ මරුණට පස්සේ ඔබේ මිනියට එයාව ගිහලා සෝනික වල දානවා හරි පුච්චනවා හරි හැර වෙන මොනවද කරන්නේ? ඔබට යන්න වෙන සංසාර ජීවිතේ නාම රූප දෙකෙන් යුක්ත වෙච්ච මේ සංසාර ගමනේ යන්න වෙන භයානක ජීවිතවල උපදින්න වෙන ස්කන්ධ පහළ වෙන භයානක තැන්වල සසරේ භවයේ ඔබට උප්පත්තිය ලැබුණා. ඔබ මොකද කරන්නේ? එනිසා පින්ගනි මේ සංසාර දුකයි කියලා නිකන් කටපල්ලෙන් කියෝ ඉන්නේ නැතුව නැවත මෙරි ඉපදී යන මේ සංස්කාරයන්ගේ අනිත්‍යතාවය මනසිකාරය කරන්න. නැවත ඉපදී මෙරි යන මේ සංස්කාරයන් අල්ලා ගැනීම තුළ පත්වීමට හැකි දුක පිළිබඳව අල්ලගත්තත් දුකක් අල්ලගත්තදී නැතිවීමත් දුක. දරුවෙක් ලැබුණත් ඒක දුකක් කාලයක් කියලා. ඊළඟට ඒ දරුවා නැති වුණොත් ඒකත් දුක. ලැබීමත් දුකයි. නැතිවීමත් දුකයි. ලැබුණට පස්සේ නැති වෙනකම්ම පරිස්සම් කරන්න වෙනවා නම් පරිස්සම් කරන දේ නැති වෙලා යනවා නම් මන් දන්නේ නැහැ ඔබට මේක තේරෙන්නේ නැද්ද? ඔබේ ඔළුවට මේක යන්නේ නැද්ද? ඔබ මේක ගණන් ගන්නේ නැද්ද? ඔබට මේකට බය නැද්ද කියන එක නම් මට තේරෙන්නේ නැහැ. හැබැයි යම් කෙනෙක් පින්ගන්නේ මේ ජීවිතය පිළිබඳව හරියට කල්පනා කළොත් දැන් මට මතකයි මම ඔබට කියන්නම් කතාවක්. අපේ මං ගිහි ගෙදර ඉද්දි අපේ තාත්තා නැති වුණ එක වෙලාවක මේ තාත්තා නැති වුණාට පස්සේ මම කළුබෝවිල පැත්තේ ඇවිල්ලා අර කළුබෝවිල ස්පිරිතාල ඉස්සරහ තියෙන පොඩි පේමන්ට් එක මේ පේමන්ට් එකේ මං ඉඳගත්තා. ඉඳගෙන කල්පනා කරා දෙයියනේ දැන් තාත්තනේ මෙච්චර අවුරුදු ගාණක් මං වෙනුවෙන් මහන්සි වෙලා මං වෙනුවෙන් ඔට්ටු වෙලා අපේ අම්මලා අක්කලා වෙනුවෙන් ඔට්ටු වෙලා අද මේ මිනිස්සයා මැරුණානේ. මම ICU එකෙන් ඇව්වා කියලා. ආයි මෙයාට පණ එන්නෙම නැද්ද කියලා. නෑ මෙයාට ආයි පණ එන්නෙම නෑ කිව්වා. එළියට ඇවිල්ලා කල්පනා කළා. අනිවාර්යෙන්ම තාත්තා මැරුණා කියන්නෙම අම්මත් මැරෙනවා. මමත් මැරෙනවා අක්කත් මැරෙනවා මෙහෙම හැමෝම මැරෙනවා. එතකොට මැරුණට පස්සේ තාත්තා අම්මගේ උදව්වක්වත් මගේ උදව්වක්වත් අක්කලගේ උදව්වක්වත් ඥාතියෙක්ගේ උදව්වක්වත් ඉල්ලගෙන යන්න පුළුවන් තරක නෙමෙයි යගිහිල්ලා. ඒකට කියනවා සසර කියලා. එක කායින්වත් ඉල්ලගෙන යන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක ඔබ උපයා ගන්න විදියට ඔබට යන්න වෙනවා මිසක් වැරදිලාවත්
පරදත්තූපජීවී කියන പ്രേතාත්මය වගේ හිර වෙලා හිටියොත් අපි මෙහෙන් කන්න බොන්න ටිකක් දෙනකොට හෙට කන්න ලැබීම කියන එක සිද්ධ වෙයි. එහෙම නැත්තම් නම් මගේ පින්වත්නි මරණින් මත්තේ යන්න වෙන සංසාර ගමන තනියම යන්න වෙන ගමනක්. ඒකනේ එදා ඔය පේමන්ට් එකට වෙලා මම කල්පනා කළා මට කවදා හරි දවසක මරණීය ජීවිතය උරුමයි නම් එදාට අම්මලා තාත්තලගේ උදව් උපකාර නැතුව අසරණ අන්ත දුගී ගමනක් මට යන්න වෙනවා නම් මම මොකටද මගේ මේ තරුණ ජීවිතේ කැප කරගෙන එක එකාගෙන් බැනුම් එක එකාගෙන් බැනුම් කියන්නේ ඉතින් ජොබ් කරනකොට කවුරු හරි මොන හරි වචනයක් කරගෙන එක එක්කෙනාට වැඩ කර කත් ඇද මොකද්ද මේ නටන නාටකමේ තේරුම මොනව හොයන්නද මොනව උපයන්නද මොනව ඉතුරු කරන්න අවසානයේදී කිසිම දෙයක් නැතුව මැරලා යන්න වෙනවා. ඉතින් පින්වත්නි ඔය සරුයි කියලා හිතාගෙන දුවන ලෝකෙන් ඔබ නවතින. ඕක ඇත්තටම සරු නෑ. ඕක ඇත්තටම සරු නෑ. ඔබ નિසරුයි කියන්නේ වැඩක් නෑ තව කල් තියනවා වගේ ඈතට දාලා තියෙන මේ ශාසනයට. සිල් සමාදන් වෙන්න. දන් පින්කම් කරන්න. භාවනා කරන්න ධර්ම සාකච්ඡා කරන්න ධර්මයේ දේශනා කරන්න. මේ ශාසනය ඇතුලේ මගේ රත්තරන් පින්වත්නි ඔබට මේ ඝෝරතර භයානක සසරින් ඊතර වෙලා යන්න ලැබිලා තියෙන පිළිසරණ සුළුපටු එකක්. ඔබත් මමත් අසරණ නැහැ. ඇයි දන්නවද? ඔබටත් මටත් ජීවිතේ එන ඕනම ප්‍රශ්නයක් විසඳ ගන්න ධර්මය කියන එක අපි ගාව තියෙන හැටි හරි පුදුමයි මගේ පින්වත්. එනිසා පින්වත්නි මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන නොගෙන මේ අවස්ථාව අතහැරෙන්න දෙන්න එපා. මේ වෙලාවේ පිහිටක් පිළිසරණක් ලැබිච්ච අවස්ථාවක් සංසාර ජීවිතයේ මේ වගේ ධර්මතාවයක් තේරුම් අරගෙන සංස්කාරවල පිළිගන්නේ ඔබ දන්නවද මේ ධර්මය අවබෝධ වෙද්දී මේ අපිට පේන්න තියෙන සංකර විචූරණ ලෝකයත් එක්ක කරන ඕලාරික ගනුදෙනුව සත්වයා නවත්ත ගන්න. මොකද සාමාන්‍යයෙන් සත්වෙට මේක නවත්ත ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මොකද උප්පත්ති ඉඳන්ම ලෝකයත් එක්ක ගනුදෙනු කරන සත්වයා එයාට පේන දේවල් වල මුලා වෙනවා. එයාට ඇහෙන දේවල් වල මුලා වෙනවා. දැනෙන ස්පර්ශය මුලා වෙනවා. දැනෙන ගඳ රසවල මුලා වෙලා කෑම එකක් අද්දී. ඉතින් ඔබ දන්නවද ඉස්සර දැන් ඔබ කොයි හරි කැලේකට ගිය වෙලාවක අපි හිතමුකෝ මෙහෙම කවදාවත් දැකලා නැති જાතිය සතෙක් එනවා ඇස් දෙක ඉස්සරහට. එතකොට සාමාන්‍යයෙන් දැන් ඔබට හිතෙන්නෙම දොර ඇරලා ගිහිල්ලා ජනේලෙ ඇරලා ගිහිල්ලා ටෝච් එකක් ගහගෙන මේ සතාව බලන්නනේ. ඒක ඔබ විඳිනවනේ. හැබැයි භික්ෂුවක් මේ ඊපෙරේද හරි අපූර්ව සිදුවීමක් වුණා. සේනාසනේ වැඩේ ඉද්දී අලි ටිකක් ඉන්න නිසා සෙනසුනින් එළියට අලි වගේක් ආවා. ඒ වෙලාවේ හිටපු ගිහි කෙනෙක් කිව්වා ස්වාමීන් වහන්සේ අලි ඇවිල්ලා ඉන්නවා මෙහෙමයි කියනකොට ළඟ හිටිය පොඩි ස්වාමීන් වහන්සේ නමකගෙන් මං ඇහුවා මොකද මේ ඇනුනද අලි කට්ට කියලා. ඉතින් උන්වහන්සේ ඒ වෙලාවේ උත්තරයක් දුන්නේ ස්වාමීනි මේ සංඥාවක්වත් ආවේ නෑ. බලන්න යන්න කියලා උත්තේජනයක්වත් ආවේ නෑ කිව්වා. බලන්න පිටින් මනස හැදුවාට පස්සේ ඒ සාමාන්‍ය සත්වයේ කොහොම නෑනේ. ඕක දැනිච්ච ගමන් දුවනවනේ. රහ කෑම එකක් ඉස්සරහා ඔබට පිංගන්නේ මේ පුංචි peer කෑල්ලක් ඇති ඔබේ සංසාර ජීවිතේ වරද්දව ගන්න. හැබැයි භික්ෂුවක් විශේෂයෙන්ම ශාසනයේ හිත වඩපු කෙනෙක්. ඒ ලෝකයේත් එක්ක කරන ඕලාරික සුකුමාල ගනුදෙනු නවත්තනවා. මේ සංස්කාරයන් ඔක්කොම එකට එකතු වෙලා පේන විවිධ නිමිති අලියා කියයි කොටියා කියයි මනුස්සයා කියයි කෙල්ල කියයි කොල්ලා කියයි ගුරුවරයා කියයි පොලිසිය කියයි අරක කියයි මේක කියයි මේ නිමිති මේ නිමිති වලින් පෙන්වන ලෝකයේ මුලා වෙලා ඒ නිමිති පස්සේ ගිහිල්ලා අසූචි ගොඩවල් මල මූත්‍රා ගොඩවල් එක්ක ඒව වැළඳ ගන්න තියනවා වගේ මහා අසූචි සැප භික්ෂුව අතහරින්න වගේ පිටකන්නේ ශාසනීය හිත වඩපු කෙනා මම මෙතනදී භික්ෂුව කියලා අර්ථ ගන්නවා ශාසනීය හිත වඩපු කෙනා අතහරින්නේ කරන්න දෙයක් නැතිකමට නෙමෙයි තේරුණාද කරන්න දෙයක් නැතිකමට නෙමෙයි පැහැදිලිවම මේ හිත වැඩුවට පස්සේ අසාතං සාත රූපේන નિසරු දේවල් සරෝ විදියට ගැනෙන්නේ නැහැ. කියන්නේ નિසරු දේ નિසරු විදියටම දැනෙනවා පින්වත්. ඊළඟට දුක දේවල් අපිට කවදාවත් පින්වත්නි දැන් අපිට කියන්නේ දැන් මේ බලන්නකෝ ඉතින් ඉස්සර මම ඔබට කියලාත් ඇති ඉස්සර බුදුපහන තියනකොට
බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ඉවර වෙලා හවස ගාථා සජ්ජායනා කරලා ඉවර වෙලා මම ප්‍රාර්ථනා කරනවා බුදු පිළිම ගාව ඉස්සර මේ පැවිදි වෙච්ච අලුත වෙච්ච කතාවක් මේ කියන්නේ සංසාර ජීවිතේ යනකම්ම විවාහය කියන වචනේ අහන්න නොලැබේවා. වැරදිලාවත් සසර ජීවිතේ මුලා වෙලා විවාහ වුණා. ඒකල හිතපු කාරණාව. දරුවන් නම් නොලැබේවා. උපදින ආත්ම භාවයක ප්‍රවෘජාවයටමපත් වෙන්නට ලැබේවා. දැන් ඔබ කවදාවත් රුවන්වැලි මහසෑය ගාවට ගිහලා ජයශ්‍රී මහ බෝධිය ගාවට ගිහලා ප්‍රාර්ථනා කරනවද අනේ මට දරුවන් නොලැබේවා සසර. මට මෙන්න මේවා නොලැබේවා කියලාද ප්‍රාර්ථනා කරන්නේ නැත්තම් මොකක් හරි වංචක ධර්මයක් එනවනේ බුද්ධ ශාසනයට දෙන්න හරි. එහෙමත් සමහර අම්මලට එන්න පුළුවන් කියන්නේ. සසුනට දෙන්න දරුවෙක් ඕනේ. මම මේ කතා කරන්නේ නිවන ගැන. මෙතනින් යා බෝධිසත්ත්ව පාරමිතා අර පාරමිතා මේ පාරමිතා ඒ ඔක්කොම වෙන කතාවක්. මේ කතා කරන්නේ නිර්වාණය ගැන. නිර්වාණයට මැද්දෙන් එන ගහන්න ඉකිලි ගහන්න අර මේ කණු හිටවන්න ජග් ගහන්න යන්න බෑ. නිවන නම් නිවන. ඒකනේ අප්පනීතානුපස්සනාව කියලා කියනවා. ඒ කියන්නේ මේ ලෝකය පිළිබඳව ප්‍රාර්ථනා කරනවා. සත්‍යයට දැන් ඉස්සලා කිව්වේ නිමිති ටික අතහැරලා දාලා වඩන සංඥාවට කියන අනිමිත්තානුපස්සනාව. අප්පනීතානුපස්සනාව කියලා එකක් තියෙනවා. අනුපස්සනාව. මේ සත්වයා ලෝකය පිළිබඳව කරන ප්‍රාර්ථනා. සත්වයට ලෝකය පිළිබඳව ප්‍රාර්ථනා කරනවානේ. දැන් මේ කාලේ කටින කාලෙනේ. ඒ කටින කාලෙට දෙනවා මේ ඔබ අහලාදී නාගිත තේරාපදානී කියලා සාහිත්‍යේන ලස්සන කතාවක් තියෙනවා. මේ නාගිත තේරාපදානී තියෙනවා එක සිදුවීමක් ආරපතේ චක්‍රවර්ති සිරින් ලැබේ කියලා. ඒ කියන්නේ මේ ඉන්දිකටු පාරක් පාසා චක්‍රවර්ති රාජ්‍ය සම්පත්තිය ලබන්න තරම් මම වාසනාවන්ත වුණා කියලා. දැන් පින්ද අපේ පින්වතුලා කටින පින්කම් කරනවා. සමහරු ඉන්දිකටු පාරක් ගහන්න රණ්ඩු වෙනවා. අපි අහනවා ඇයි මේ? මොකද දන්නවද? අර චක්‍රවර්ති රාජ්‍ය සම්පත්තිය ලබන්නේ. මේ දැන් ඒ පින්වතුලට මොලයක් කියලා දෙයක් තියෙනවා නම් කල්පනාවක් දැන් ඉන්නවද දැන් චක්‍රවර්ති රජවරු සංසාර ජීවිතේ ඕන තරම් පහළ වෙලා හිටියනේ. දැන් ඉන්නවද බේතකටවත් සක්විත් එක්ක හොයාගන්න. දැන් ඉන්නේ සක්විති කියලා හිතන් ඉන්න වෙන අය. සක්විති රජවරු මේ කාලේ නෑ බේතකට. එහෙනම් ඔබ මතක තියාගන්න ඔබ ඉන්දිකටු පාරක් දෙකක් තුනක් හතරක් හෝ ගහලා ඒ ඉන්දිකටු පාරවල් ප්‍රමාණයටම චක්‍රවර්ති රාජ්‍ය සම්පත්තිය ලැබුවත් මගේ රත්තරන් පිටින් ඔබට යන්න වෙන සසරේ ඔක්කොම නිර්ර්ථක එකතු කරේ. ඇයි මේ නිර්ර්ථක එකතු කිරීමකට යන්නේ? ඔබ ආපහු සැරයක් මේ සංසාරේ උපදිනවා නම් උපදින්න හිතන් ඉන්නවා. මොන්නම හෝ පැතුමකට මතක තියාගන්න. ඔබට හිර වෙන්න වෙන්නේ මේ ගොහර කටුක භයානක සසරක. මේ සසරේ ඉපදීමේ පටන් ජීවත් වීමට උත්සාහ කිරීම ඒ ජීවිතේ දිරීම වයසට යෑම වයසට යනකොට ජීවිතය අවසාන කාලෙදී විඳින්න වෙන ඔබ දන්නවා පිළිකා හැදෙනවා වයසට යනකොට අතපය වාරුනේ ඉතින් ලෙඩක් දුකක් නොහැදුනාම කියලා හිතන්න ඔබේ වයසට ගිය අම්මව මතක් කරන්න ඔබේ වයසට ගිය තාත්තව මතක් කරන්න ඔබේ වයසට ගිය සීයා වාච්චිව මතක් කරන්න ඒ අතක් බලන්න ඒ අත්වල නහර ඉදිමිලා දත් වැටිලා හකු රැලි වැටිලා කොණ්ඩ ඉදිලා හැම ඇදිලා ගිහිල්ලා තනින් තන කෙස් ගිහිල්ලා මෙච්චර විතර කුරුච්චියක් අන්තිම කාලේ බැඳගෙන ඇවිද ගන්න බෑ කකුල් දෙක අර මෙහෙම ඇදේට තීති ඇවිදින් හැරමිටි අරගෙන ඒ වගේ වැටිලා බාත් รู ම් වල ලිස්සලා වැටිලා මේ සංසාර ජීවිතයේ සංස්කාරයක විඳින්න වෙන දුක මේක මේ ෆයිලට් කෙනෙක් කිය ડોක්ටර් කෙනෙක් කිය වෙන ස්පෙෂලිස්ට් කෙනෙක් කිය ඒව මුකුත් පින්වත්නි කාට මේ ස්කන්ධ පහ මට උන මේ ස්කන්ධ පහ පිටලා තියෙනවා නම් ඉතින් අපි මේ ස්කන්ධත් එක්ක දැන් ඔට්ටු වෙන්නේ නැහැ නේ. ඒ නිසා මේකට වේ අරවාව මේවාව රිදුණා කැඩුණා බිඳුණා කියලා කරගන්න පුළුවන් පිළියම කරලා අපේ වැඩ ටික කරගෙන යනවා මිසක් අපේ ගමන යනවා මිසක් මේ ස්කන්ධය මෙහෙම දුක් දෙන සුළුයිමයි. මේකයි තැවෙන්නේ. මේකයි පැටලෙන්නේ. මෙයා ඕනෝට වඩා නටපු දවසක් ආවොත් නටන දවසක් ආවොත් මෙයාටත් ඕනි දෙයක් කරගන්න කියලා අපි අපේ හිත පැත්තටම අවධානය යොමු කරනවා. කයන රොප්පතිති රූපම්මේ රූපය කියන එක නම් දිරනවාමයි වෙනස් වෙනවාමයි මේක කරේ බලාපොරොත්තු තියාගන්න එපා. මේ ජීවිතේ විතරක් නෙමෙයි පස්සේ තව කොච්චර ජීවිත ඔබට ලැබුණත් ඒ හැම ජීවිතයකදීමත් ඔබට සිද්ධ වෙන්නේ මගේ රත්තරන් මගදී මේ නිස්සාර ජීවිතේට මුණ දෙන්න. ඉතින් ඔබ බලන්න පිය රූපේන අප්‍රිය. මේ අප්‍රිය සසර හරි අප්‍රියයිනේ. මේක ඔබට
පිය රූපයෙන් එන්න පුළුවන් නිකන් සොඳුරු කතාවක විලාශේ. ඒ සොඳුරු කතාවට ඔබ රැවටුනොත්, ඔබ ඒකේ පැටලවුණොත්, මගේ පින්වත්නි, ඔබට කවදාවත් මේ ස්කන්ධ දුකින් නිදහස් වෙන්න වෙන්නේ නැහැ. අන්න ඒකයි. ඔබට මේ ස්කන්ධත් එක්ක පැටලි ස්කන්ධ දුකේ අතරමං වෙවි යන්න වෙනවා මිසක් නිසා පින්වත්නි මේ මහ ලොකු දෙයක්වත් නෑ මේකේ. මම මේකත් කියනවා. ඇත්තටම ඔබට පුදුමත් හිතේ මම මේ කියන කතාවට මේක ලොකු දෙයක්වත් නෙමෙයි. ඔබ තේරුම් ගත යුත්තේ ඔබට ඔය ලැබිලා තියෙන ජීවිතය මේ දැන් අවුරුදු 60 70 ගියපු අම්මලා තාත්තලා ආනාපාන සතිය වඩ මෛත්‍රිය වඩ ඉන්න මම කියන්නේ මේවා හොඳයි. මේ හැම තිස්සෙම පළවෙනි දෙවෙනි පියවර නෙමෙයි. ඒ වගේ කෙලවර බලන්න. සතර සතිපට්ඨානයේ අන්තිමට කියලා තියෙන අත්ති කායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිසිතෝච විහෙරති. ඔබට ඔබේ කය ගැන සිහියක් නුවණක් උපදින්න ඕනි. මේ ලෝකයේ පිළිබඳව අනිශ්චිතව වාසය කරන්න පුළුවන් මට්ටමට. නච්ච කිංචි ලෝකේ උපාදීය. කිසිම දෙයක් ලෝකේ උපාදානීය වෙන්නේ නැති. ඒතර එහෙම ඥානයක් එන්න ඕනි ඔබ මේ එළියට වෙලා අර ඇටමාලයක් ගණන් කර කර හිටියයි කියලා යන්න පුළුවන් ආબોධයකට නේ. මොකද ඕකේ 108,000ක් 2000ක් ගන්නයි කියලා නිවන් යන්න පුළුවන්. නේ. බුදු ගුණ භාවනා ඒව ඔක්කොම හොඳයි. ඒව නරකයි. ඒව බොහොම හොඳයි. නමුත් නිර්වාණය කියන එක සාක්ෂාත් වෙන්නෙම සමත භාවනාවකින් නෙමෙයි. සමතයේ මුල් වෙච්ච විපස්සනාව කෙලවර වෙච්ච භාවනාවයි. නැත්නම් විපස්සනාව මුල් වෙච්ච විපස්සනාව කෙලවර වෙච්ච භාවනාව. විපස්සනාව කවලම් වෙච්ච භාවනාව. විදර්ශනාවෙන්මයි. එතකොට වයසට ගියපු අය සහ දැන් තරුණ අපිට නම් මගේ රත්තරන් බෙන්ගදී මේක ගැන නිකන් අපි හිතන්න ඕනි. අපි මැරෙනවා. අපි වයිද අපිට තාම තියෙන්නේ යන්තම් බැලුවොත් මොනවා හරි කරලා නිකන් හොඳ අතපයි. ඉතින් අපි මේකට ටිකක් වීරිය ගන්නවා. වීර්ය ගන්න වෙනවා අපිට සමහරක් කාලෙදී. ඇයි? අපිට දැන් කල්පනා කරන්න එපා යොබ්බන මදේ කියන එක තියෙනවා. ඊළඟට නිරෝගී මදේ කියන එක තියෙනවා. අර හැකියාව කියන එක තියෙන්න පුළුවන් සමහරුන්ට. දැන් අපි try කරනවා. නෑ මම තරුණ වුණාට මං වයසට යනවාමයි. මං අද නිරෝගීව හිටියට මට ලෙඩ වෙන්න වෙනවමයි කියලා අපි මේකට try කරන්න ඕනේ. අපි කියන්නේ තරුණ අයට. නමුත් දැන් ඔබ තලත් ඈනී නේ. ඒ කියන්නේ වයසට ගිහිල්ලා නම් අවුරුදු 45 50කට වෙලා නම් දැන් ඔබට මේක ලේසි. ඇයි? ඔබ බලන්න ඔබේ අත දිහා. මේ අමාරුවෙන් පෝෂණය කරපු ජීවිතේ ඔබට වෙලා තියෙන අවසානයේට වයසට යන්න වෙන එක න ะ. ඔබේ කොන්ද කුදු වෙන එක නම් උනේ. ඉඳ ගන්න තනින් නැගිටින්න බැරි තරම් ඔබේ ශරීරය දිරලා ගිය එක නම් ඔබට උනේ. ආයිත්සරයක් ජීවිතයකට try කරන්න එපා. ඇයි දන්නවද? ආයි ලැබුණත් ආයි ලැබුණත් ආයිත් මෙන්නේ ඔක. මේ ජීවිතේ දරුවෝ මේ ජීවිතේ නෑ ඔබට. ඒ වගේම ඔය දැන් මේ ඉන්න දරුවෝ කවුරුත් ඔබට ඊළඟ ජීවිතේදී ලැබෙන්නේ නැහැ. ඒ නිසා මගේ රත්තරන් පිංගන්නේ එහෙම නොලැබෙන නිසා ඒගොල්ලෝ මැත්තේ වැටිලා ජීවත් වෙලා වැඩක් නැහැ කියන එක ඔබ තේරුම් ගන්න. මොකද ඒගොල්ලෝ ලැබෙන්නේ නැහැ පිංගන්නේ. මේ తాවකාලික නවාතැන්පලේ ලැබිලා තියෙන මේ తాවකාලික දේවල් මේවා අපිට දාලා යන්න වෙනවා. මේ වගේම සසරේ අපිට මේ වගේම ලැබෙන හැම සම්පතක්ම අපිට දාලා යන්න වෙනවා. අපිට බලන්නකෝ දැන් පේන්නේ මේක වර්තමානීය දැකලා වර්තමානීය මේක දකින්න. වර්තමානීය දැකලා අතීතයත් මෙහෙමයි නේද වුනේ කියලා දැනගෙන ඔහමයි මේ ශාසනය තියෙන්නේ. වර්තමානයේ දැකලා අතීතයේත් මේ වගේ වුණා නේද කියලා දැකලා අතීතයයි වර්තමානයේ දෙකම සාක්ෂි කරගෙන අනාගතය පිළිබඳව වූ අපේක්ෂාවත් හරි. තේරුණාද? මේ බලන්න මේ ජීවිතේ මේ ලැබිලා ඉන්න හැම දෙයකම හැමෝවම අත්හරින්න වෙනවමද නැද්ද? අත්හරින්න වෙනවමද නැද්ද? මේ ලැබිලා ඉන්න හැම තැනක් දාලා යන්න වෙනවමද නැද්ද? දාලා යන්න වෙනව නම් මගේ පින්වත්නි මේ ජීවිතේ කිසිම හරයක් නැහැ. ඕක පළවෙනියටම තේරුම් ගන්න ඕක. මේ පේන්න තියෙන වර්තමාන ආරම්භනේ පච්චුප්පන්න ආරම්භනේ. මේ ප්‍රත්‍යයන්ගෙන් උපන් වර්තමාන Tamanගේ දැසට පේන කනට ඇහෙන නහයට දැනෙන දිවට දැනෙන කයට දැනෙන ආරම්මනවල තියෙන නිස්සාර බව ඔබ තේරුම් ගන්න. මේ ජීවිතේ ඉන්න ඔය බිරිඳ, දරුවෝ,
ලොකු හාමුදුරුවෝ, පොඩි හාමුදුරුවෝ, අරගොල්ලෝ, මේගොල්ලෝ සියලුම දෙනා බල්ලෝ, පූසෝ, ගෙවල්, දොරවල්, යාන වාහන කිසිම දෙයක් ශේෂ නැතුව සබ්බං පහාය ගමනීය. මතක තියාගන්න. හැම දෙම දාලා යන්න වෙනවා. සියල්ල හැරදා යා යුතුයි. මේ සෙල්ලමම නෙමෙයිද සංසාර ජීවිතෙත් කරේ? හම්බ කරන දේවල් ඒ තැන්වල දාලා. දැන් ඔබ මේ පාර උපදිනකොට ඔබට පර්චස් 5ක ඉඩමක් තිබ්බද? උපදිනකොට තාත්තා යන්තම් මේ ජීවිතේ හම්බ කරගත්තු ඉඩම, අම්මා හම්බ කරගත්තු ඉඩමට ඔබ දැන් මේ ඔප්පු ලියා ගන්න දැඟලුවට. ලියා ගත්තට, ලියා ගන්න හීන දැක්කට. මේ පාර ඔය ඔප්පු ලියන්න දඟලන ඔබට අමතක වෙනවා නේද ඊළඟ පාරට ආපහු ඔබ ඔප්පුවක් ලියන්න කට්ටක් කන්න ඕනේ කියලා. ඊළඟ ඇයි මගේ රත්තරන් විදිහට සංසාර ජීවිතේ කොයිතරම් ලෑන්ඩ්ස් අපිට ඉඩම් අපිට තියෙන්නේ. කොයිතරම් අපි පරිභෝග කරනද මේ මා පෘථුවියටම ඊශ්වරයලා ඔබ ඉපදිලා තියෙනවා. ශක්ති රාජ්‍ය සම්පත්තිය ලැබුවා. මේ කාම ලෝකේ මනුස්ස ලෝකේ නෙමෙයි දෙදෙව් ලොවට අධිපති වෙලා ලැබපු සක්‍ර ආත්ම භාවයක් නැති වුණා නම් ඔබට බුදුරජාණන් වහන්සේ එක වෙලාවක් කඩිරැලක් වෙන්නලා කියනවා නෙමෙයි. මහණෙනි මේ කඩිරැලේ ආනන්ද මේ කඩිරැලේ මම සක්‍ර කියන්නේ චක්‍රවර්ති නොවිච්ච අතීතයේ කඩියෙක් දකින්නේ කිව්වා. දැන් ඔබ ඕක අහලා ඔබ බුදුහාමුදුරු වෙන්න යනවා. ඔබ කල්පනා කරනවා මේ පාරින් ඉන්න කඩි දැකලා අනේ ඉතින් ඇත්තටම මේ කඩිය හැමෝම චක්‍රවර්ති රජ පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඕකේ කඩින්ගේ චක්‍රවර්ති රාජ සම්පත්තියක් කියන්නේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ඕක සිහිපත් කළේම ඔබ එහෙනම් කල්පනා කරන්න චක්‍රවර්ති රාජ්‍ය සම්පත් ලැබපු කඩියොන්ටත් මේ ජීවිතේ කඩිය වෙන්න උනා. ඔබ කොච්චර සසරේ සම්පත් ලැබලද කියලා. මේ සත්තු ටික අතීත චක්‍රවර්ති සම්පatti ලැබුවා නම් මේ මිනිස්සෙක් වෙලා ඉන්න ඔබට කොච්චර සම්පත් තියෙන්නේ නැද්ද සසර? අද කොයි වයික ඔක්කොම සුපිනෝපමා කාමියෝ හීනයක් වෙන්නේ. තියනකොට හීනයක් කියන්නේ හීනයක් දකින්නකොට ලස්සනයි. නිින්දෙන් නැගිටට පස්සේ මුකුත් නැහැ. මේ විඳින කාමයේ ඔක්කොම වෙන්නේ හීනයක්. අවුරුදු 50ක 60ක ලොකු හීනයක් දකින්න මේ වෙනකොට 30ක් 40ක් දැකලා ඉවරයි. තව 20ක් විතර මේ හීනේ දකි. ඊට පස්සේ නැගිටිනකොට මොකද වෙලා තියෙන්නේ? ඒ කිසිම දෙයක් නැහැ. ඉතින් ඔබ යන්න දඟලන්නේ, ඉන්න දඟලන්නේ, කන්න දඟලන්නේ මේක නම්. පියන්නේ ඔබට බන නෙමෙයි කියන්න ඕනේ. ඔබ එක්කන් ගිහිල්ලා අර කොයි හරි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය කරන්න ඕනේ. ඔබ එක්කන් ගිහිල්ලා අර මද්ද්‍රව්‍ය වලට අහුනාම කරන්නේ පුනරුත්පාදනය කර අන්න ඒව කරන්න. ඇයි දෙයි හාමුදුරුවනේ බුද්ධෝත්පාද කාලයක මනුස්ස ජීවිතයක් ලැබුවා නම් මේ කන කට පිරෙන්න බණ ඇහෙනවා නම් අපිත් කට කැඩෙන්න බණ කියනවා නම් මෙච්චර කරන එකකට එකක් වෙනස් කර දැනෙන්න තේරෙන්න පුළුවන් තරම් කියනවා නම් ස්වරය තද කරලා ලා කරලා ඇල් කරලා අරගෙන බැනලා කොහොම හරි මේක කියනවා නම් ඔබට තාමත් මේක තේරුම් ගන්න බෑ කියන්නේ අනිවාර්යෙන් ඔබ එක්කන් ගිහලා පින්වත්නි අර මේක මන්දන්නේ මොනව කරන්නද කියලා. හරි. මේක තමයි අතීතෙත් මේ වගේ අපි ගෙවපු ජීවිතවල ලැබපු සම්පත් ඔක්කොම අපි දාලා ආවනම් අනාගතෙත් අපි ලබන හැම සම්පතක්ම අපිට මේ විදිහට දාලා යන්න යනවා. මේක ගැන හිතලා තවත් භවයකට තියෙන ආසාව තෘෂ්ණාව මේවා අල්ලගෙන වැඩක් නැහැ කියන එක ඔබ තේරුම් ගන්න. මේක සරල සිද්ධියක්. මේවා අල්ලගෙන වැඩක් නැහැ කියන එක ඔබ තේරුම් ගන්න. ධම්මානුපස්සනාවක් වෙන්න පුළුවන් එතන. චිත්තානුපස්සන මේවා මේ විඳින හිත මගේ මේවා හරි මේ සිත හැම තිස්සෙම මේකට කරදර කරනවා විඳිනවා නැති වෙනවා ආයි දෙන්න ඕනි ආයි නැති වෙනවා ආයි දෙන්න ඕනි ආයි නැති වෙනවා මේ වෙහෙස ඔබට දැනෙන්නේ නැද්ද? මේ මගේ සත්පුද්ගල භාවයක් පණවන්න බැරි හොයේ හේතුඵල ධර්මයකට අනුව ක්‍රියාත්මක වෙන කයක් තියාගෙන ඒක මේ අපි කියලා එකක් පනවගෙන මොකද්ද මේ කරන කෝලම? මේ දැනෙන වේදනාවන් ඔක්කොම එළියෙන් දැනෙන වේදනාවන් චිත්තචෛතසිකයන්ගේ ක්‍රියාකාරීත්වයක් කියලා දැනගන්නේ නැතුව ඇයි මගේ පින්වත්නි මේ નિසරු දේවල් පස්සේ දුවන්නේ? ඇයි පින්වත්නි මේ අප්‍රිය දේවල් ප්‍රියයි ගන්නෙ? ඇයි පින්වත්නි මේ දුක දේවල් සුඛයයි ග්‍රහණය කරගන්නේ? ඔබ
වසංගත වලට බයයිනේ. මේ වසංගත හැදුනොත් ඔබ ඒකට බෙහෙත් ගන්නවනේ. ඩෙන්ගු හැදුනොත් අපි ගිහිල්ලා අපේ ප්ලේට්ලට්ස් අඩු වෙනකොට අපි ගිහිල්ලා බෙහෙත් ගන්නවා. ජීවිතේට මේ වතුර බොන්න කියද්දි බොන්නේ නැති මිනිස්සු අර ඩෙන්ගු හැදුනට පස්සේ ડોක්ටර් කියනවා පැයෙන් පැයට මුත්‍රා චෙක් කරන්න. වතුර බොනේව ලියන්න. අනේ ඉතින් සේලයින් බටේකුත් අතේ ගහගෙන අර කෑල්ලකුත් එල්ලගෙන අර කැනියුල එකත් අතේ තියාගෙන බොනේවත් ලියනවා යන්නේවත් ලියනවා. වතුරත් ලියනවා මුත්‍රාත් ලියනවා. පොඩි එකා වගේ 8ට මෙච්චරක් ලීටර් ගියා 8ට මෙච්චරක් ලීටර් බිව්වා කිය. දැන් මේ ඩෙන්ගු වලට මේ වසංගතයට මෙච්චර ආදරෙන් බෙහෙත් කරන ඔබට වැළඳිලා තියෙන අවිද්‍යාව කියන වසංගතය. ඩෙන්ගු හැදුනොත් මැරෙන්න එකපාරයි. අවිද්‍යාව නිසා සංසාර ජීවිතේ ඔබට මැරෙන්න වෙන වාර ගන්න ප්‍රමාණ කරන්න පුළුවන්ද? අද මේ ටිකක් වෙනස් නෙමේ කතාව. මේ පොඩ වෙනස් කරලා කියන්න බෑනේ කොච්චර ගැඹුරු බණ අපි දැන් පින්වත්නි මම ඔය ලේසියෙන් ඇහෙන්නේ නැති මාතෘකා අරගෙන කොච්චර මේ මිනිස්සුන්ට බණ ටික කියලා තියනවද? කොයිද? ආනවා ඊළඟ සතියේත් බණ ආයි අහනවා ඊළඟ සතියේත් බණ ආයි අහනවා ඊළඟ සතියේත් බණ ආයි අහනවා මැරෙන්න කම්ම බණ කියලා. ඔය කොහෙද දඩස් ගාලේ ඇයි එදායින් පස්සේ ඔබ ආයිත් තවත් හමුදුරු කෙනෙක් කොයි හරි හොයාගනි අල්ලගනි. මම කෙනෙක් එක හමුදුරු කෙනෙක් ගැන කියන කතාවක් නෙමෙයි. ආයි ඒ බණහයි ආයි ඒ බණහයි ආයි ඒ බණහයි ඔච්චර හැම පෙනික් කෙහෙල් ගහක් කොහොම හිටවගෙන මං කෙහෙල් ගහට බණ කිව්වොත් ඒ කෙහෙල් ගහ සංකාරුපෙක්ඛා ඥානෙ උපදවා ගනි. පොල් ගහක් හිටවල පොල් ගහට බණ කිව්වොත් පොල් පිත්තක් හිටවල පොල් පිත්තට බණ කිව්වොත් එයා නාම රූප පරිච්ඡේද ඥානෙ ඇති කරගනි. එයා කාංකා විතරණ විසුද්ධිය ඇති කරගනීද? ඒ පොල්ලිත්. එයාට උද්‍යව්‍ය භංගානුපස්සන බයතුපට්ඨාන ඥාන උපදීද? නෑ. ඔබට සුෂ්ක විදර්ශක භාවනා මාලා විදම්ම ප්‍රඥා රූපවාහිනිය හරහා භාවනාවක් නොකියවෙච්ච ධර්ම දේශනාවක් නේ. භාවනාවෙන් තොර චතුරාර්ය සත්‍යයෙන් දොර ධර්ම දේශනා නේ ලෝකේ. හරි. හැම බණකම චතුරාර්ය සත්‍ය තියෙන්න ඕනේ. දැන් ඔබ නාම රූප පරිච්ඡේද ඥානෙ ඇති කරගෙන නැත්තම් කාංකා විතරණ විසුද්ධිය ඇති කරගෙන නැත්තම් උද්‍යව්‍ය භංගානුපස්සන බයතුපට්ඨාන ආදී ඥාන ඇති කරගෙන නැත්තම් මේ මං අවුරුද්දක් බණ කියලා තියෙන්නේ පොල් පිටි වලට පොල් ගස් වලට කේල් ගස් වලට. පිටත්නි මේකට ඔබේ හිතට දෙන්නේ නෑනේ. මම මේක කරුණාවෙන් කියන්නේ ඔබට තේරෙන මට මේක ඔබ අවබෝධ කරගත්ත කියලා මට ලැබෙන දෙයක් නෑ. ඒකේ ප්‍රතිලාභය ඔබටයි. මම මේ ඔබට බණ ටික කියන්නේ ඔබවත් එක්කගෙන මට යන්න පුළුවන් නිවනකට යන්න නෙමෙයි. අපිට යන්න පුළුවන් නිවන අපි දන්නවා. ඔබට යන්න පුළුවන් නිවනට ඔබව යවන්න මිසක් ඔබවත් කැන්දගෙන මේ ජෝඩු දාගෙන යන්න පුළුවන් නිවනකට එක්කයි යන්න නෙමෙයි මේ බණ ටික කියන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙලා ඉන්න කාලෙ වෙන්නේ මේ හිත හදාගන්න ලොකු කතාවකට යන්න නෙමෙයි. ලොකු කතාවකට යන්නේ මේ හිත හදාගන්න මේ ලෝකයේ පැවැත්ම පිළිබඳව අවබෝධයක් ඇති වෙනවා. එතකොට ඔබට තේරෙනවා මේ ලෝකයේ සරුයිද නිසරුයිද කියලා. පිටුනේ යමක් සරුයි කියලා දැනගත්තොත් තමයි අපි අත දාන්නේ. දැන් අපි පැවිද්ද ගැන ඉස්සර හිතන් හිටපු ආකල්පය කොහොමද? අප්පෝ රැට කණ්ඩත් නෑ, ඉන්නත් නෑ, නාට්‍ය බලන්නත් නෑ, ෆිල්ම් බලන්නත් නෑ, සින්දු අහන්නත් නෑ. ඒ කියන්නේ ඒක නිකන් එන්න නීරසයි. අපිට ඉස්සර කෙනෙක් මහාන වෙනවා කිව්වහම අපි විහිළුත් කරනවානේ පින්වත්නි සමහරකට ස්වාමීන් වහන්සේලාට ওই පින්වතුන්ලා. මහාන වෙනවා කොහොම අහන්නේ මේ මම මහාන වෙන්න යනවා. මොකෝ බා උඹට ජීවිතය කලකිරුණාද? මොකද එපා වුණාද? කොහොම පින්වත්නි. මේ ඇයි අප්පා මහාන වෙන්නේ? ඈ ඔච්චර මහාන වෙන්න තරම් ඔයාට මොනවද එපා වුනේ? කියන්නේ ඒක නිකන් ඕගොල්ලෝ හිතන්නේ මහාන වීම කියන්නේ ඔප්ෂන් එකක් නැති තැනකදී ජීවිතේද? පිටින්නේ අභියෝග ගන්න බැරි කමට මහාන වෙන අය නෑ ලෝකේ. එහෙම ඉන්නවද මම දන්නේ නෑ. අපි දැකලා නම් නෑ. එහෙම මහාන වුණත් සැපයි. මොකද අපි ඔබට වඩා අභියෝග වලට මේ ජීවිතේ මුණ දීලා තියෙනවා සත්‍ය කියන්නේ සත්‍යවාදීවම වයසත් එක්ක ගත්තොත්. ඒ අභියෝග අපි දැකලා තියෙනවා. ඒ අභියෝග විඳලා තියෙනවා. ඒ අභියෝග වලට මුණ දීලා තියෙනවා. ඒ අභියෝග වලින් දිනලා තියෙනවා. හැබැයි
මානකම තෝරගත්තේ අභියෝග වලට මුහුණ දෙන්න බැරුව නෙමෙයි. මම මේ කියන්නේ. සරුදේ මේකයි කියලා දැනුණාම පිටින් මේ මෙරි මෙරි යන මං එදා කිව්වේ ඒකයි පේමන්ට් ටික උඩ ඉඳගෙන කල්පනා කරා මේ මෙරි මෙරි යන තාත්තා මැරුණා වගේ යන සංසාර ජීවිතෙන් මේ යන්න වෙන සසරෙන් පිළිසරණක් ලබා ගන්න කොහොමද? සසරට බලනකොට තමයි දැක්කේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන මහණෙනි සියලු දෙනා මැරෙනවා. අන්න බලන්නකෝ මගේ ප්‍රශ්නෙට උත්තරේ හම්බෙච්ච හැටි. සියලු දෙනා මැරෙනවා. ඒකට පුදුම වෙන්න එපා. ලාභ දුක සැප යස අයස නිന്ദා ප්‍රශංසා මේ ලෝක ධර්මතා. මට කම්පණ වෙන්න එපා. මැරුණට පස්සේ පුදුම හිතන කතාවක් ඇහුවා බුද්ධ ශාසනය. වෙන කොහින්වත් අහලා තිබ්බේ නෑ. බුද්ධ ශාසනයෙන් ඇහුවා පුදුම හිතන කතාවක්. ඒ තමයි මැරුණට පස්සේ යන්න වෙන සසර ගමනේ තියෙන භයානකකම ගැන. ඒ සසර ගමනේ විඳින්න වෙන දුක්ඛන්දරාව ගැන. ආපහු මේ ජීවිතේ මේ විඳින මේ ජීවිතේ මූණ දෙන දුක්ඛන්දරාව සංසාර ජීවිතේ ආයි විඳින්න වෙනවා කියන එක දැනුණා. මිදෙන්න තැනක් තියෙනවද කියලා දැක්කාම බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා තියෙනවා. මේ දුකට හේතුව දුක නැති කිරීම කියන තැනදී මහණෙනි යම් කෙනෙක් නිර්වාණ ධාතුවටපත් වුණා නම් බුදුරජාණන්සේගේ වචනේ නිර්වාණ ධාතුවේදී මේ නැවත සංස්කාරات එක්ක විඳින්න වෙන පීඩාවනේ අඬන්න දොඩන්න ලූණු කපන්න කැරට් සුද්ධ කරන්න මුකුත් නැහැ. ස්කන්ධවල ඇතිවෙන ආදීනවය නිවනේ නැහැ කියලා කිව්වා. ඇත්තට මට ඒ කාලේ ආසාවක් ආවා. එහෙනම් නිවන කියන්නේ හොඳ තැනක් නේ. හරිද? මං ඒ නිවනට යනවා. ඇවිල්ලා බැලුවාමයි දැක්කේ. ඇත්තට මම මේ ශාසනයට එනකොට මේ නාම රූප දෙක කියන්නේ මොකක්ද කියන එක දැනගෙන හිටියේ නැහැ. එන නාම කියන්නේ රූප කියනවාද පංචස්කන්ධය මොකද්ද පංචමත්‍රෝපින්ද උබතෝ කෝටික ප්‍රශ්න මට මතකයි. මහව ආරණ්‍ය සේනාසනයකදී ලෝලු කප හිටපු තාත්තා කෙනෙක් තමයි මට කියලා දුන්නේ. පුතේ කියලා ඒ දවස්වල පංචස්කන්ධය කියන්නේ මේකයි මේක නාම රූප වලට බෙදෙන්නේ මෙහෙමයි කියලා. ඉතින් එදා පටන් ගත්ත මේ ගවේෂණය මොකක්ද මේ ජීවිත යථාර්ථය කියලා කෙලවර උරුම කරලා දුන්නේ. හරි අපූර්ව දායාදයක්. එනිසා මේ දායාදය ලබන්න පුළුවන් වෙලාවක් මේක. ඔබට තියෙන සංසාරික ප්‍රශ්නෙට උත්තරයක් ලබා ගන්න පුළුවන් වෙලාවක් මේක. ඔබේ තියෙන ජීවිත ප්‍රශ්නය විසඳ ගන්න පුළුවන් වෙලාවක් මේක. තවත් ඔහොම ඔය නිස්සාරගේ ජීවිතේ දරුවෝ මල්ලෝ යාන වාහන පස්සේ වැටිලා යනවාද පින්වත්නි මම ඔබට ඇත්ත කතාවක් කියන්නද මට මේක ගිහි ජීවිතේදී මම විවාහ වෙච්ච වෙලාවක දරුවෝ ඉන්න වෙලාවක ඇහුණා නම් මේ මානසිකත්වයේ මේ තියෙන මානසිකත්වයට මං බොහෝ විට බිරිඳ දරුවෝ කියන එක දෙන්න ගැන හිතන්නේ නැතුව සාසනයට මොකද සිද්ධාර්ථ කුමාරයා මේක කරා නම් මේක කැනහිලිකමක් නෙමෙයි සංසාර ජීවිතේ දුක් විඳින්න බෑනේ පින්වත්නි ආයි මේක බිරිඳ දරුවා ඒවා ඔක්කොම නිකන් මේ අවුරුදු 50ක 60ක කතන්දර. මම මේ කියන්නේ මේ කාලේ ඔය පින්වතුල හිටිය ඉඳන් කෝල් කරන්න එපා. ස්වාමිනී බිරිඳ ඉන්නවා, දරුවෝ ඉන්නවා, දාලා එන්න ඕනි උපක්‍රමයක් කියන්න කියලා. ඒක මේකට කලබල වෙන්න කියනවනේ. මම මේ කිව්වේ මට මේ කතාව ඇහුණා නම් ගේ ජීවිතේදී මන් දන්නේ මම ගේ වීඩියෝත් පිස්සු හැදේ. ඇයි පින්ගන්නේ මේ නිසරුයි කියලා දැන කොහොමද වතුර දාන්නේ? මල් එන්නේ නැහැ කියලා යම් ගහක් දන්නවා නම් පැල එන්නේ නැහැ කියලා කොච්චර අමාරුවෙන් වගා කළාද දැන් ඔය පිඟුතුර හිතන්නකෝ ඔය පිඟුතුර වගා කරනවා කුඹුරු මේ මහ කන්නේ දැන් එනවනේ වගා කරාට පස්සේ ඔබට දැනුනොත් ඒ එක වී ගහකවත් මේ එක ගොයම් ගහකවත් වී නැහැ කියලා ඔය පිඟුතුර ඒකට පෝර ගහනවද ඔය පිඟුතුර ඒකට තෙල් ගහනවද ඔය පිඟුතුර ඒකත් එක්ක ඔබ හිටවුවා තමයි ඔබ හැව මඩහියෙන් හැව බිම්හි හැව වපුරු කට්ටිය ධම්මල. හැබැයි ඔබට ආරංචියක් ආවොත් මේ පාර ඔබ හිටවපු ගස්වල වී නෑ කියලා. මන්නම් ඊතරම් නුවණ මදි කෙනෙක් නෙමෙයි ආයිත් වෙච්ච දේ වුණා. හිටවුවා හැවා ඒ පාඩුව ඉවරයි. ආයි මොකද තෙලුයි පොරයි ගහ. ඒක නිකන් බත් බඩගින්නට කාලා බඩ පිරෙන නිසා ඉතිරි වෙච්ච ටිකත් කනවා වගේ. එහෙම වැඩක් නෑ කියලා දැනෙනවා නම් වියදම් වෙච්ච එක වේස්ට් එක ගියා ඒක ඉවරයි දැන් ඒක පසිදුවන්න බෑ දැන් එන්න මෙතනට දැන් ඇවිල්ලා මනසින් පැවිදි වෙන්න
මනසින් ප්‍රෞಢ භූමියටපත් වෙන්න. බ්‍රහ්මචර්යා ජීවිතයකට යන්න. කාමයන් පසුදවන්න එපා. මෙහෙම ඔබට ජීවිතය හදාගන්න පුළුවන් නම් ඔබට මේ බුද්ධ ශාසනය ප්‍රයෝජනයක් ලැබේ. මතක තියාගන්න සරුදේ මොකද්ද? નિසරුදේ මොකද්ද කියන එක තේරුම් ගන්න ඔබට මනසක් තිබිය යුතුයි. මං හිතන්නේ මේ බණ ටික ඔබට ඇහෙනවනම් මම මේ කියපු බණ ටික ඔබ අහන් හිටියානම් අද ඔබට ඒක තේරුම් ගන්න පුළුවන් මනසක් තියෙන කෙනෙක්. හරි ඒක ගැන බය වෙන්න එපා. මේක ඇහිලත් ඔබට ඔහොම හිතෙන්නේ නැත්නම් පින්වත්නි. අනේ මන් දන්නේ ඔය එහා පැත්තේ ඉන්න කෙනාට කියලා හොඳට මොලේ හොල්ල ගන්න. මෙහෙම කළා ඔළුවයි කන් දෙකනුයි අල්ලලා එහෙමවත් කරගෙන මේක හොල්ලගෙන බලන්න අර වැඩ නැති වෙන්න යනවද? එතකොට නිකන් ගැස්සිලා හරි වැඩ කරන. ටිකක් එහා පැත්තේ කෙනාට කියන්නේ මාව හයියෙන් හොල්ලපන් මට මෙච්චර කියනවා මට මේක තේරෙයි. එහෙමවත් කියලා බලන්න. එතකොට මේක තේරෙයි අඩු. සමේ යථාර්ථයේ තේරුම් අරගෙන මේ ගොහරතර සසරින් මිදලා යන්න ඔබට මේ සරුදේ નિසරුදේ මොකද්ද කියලා තේරුම් අරගන්න. නුවණ සිහිය වීරිය පහළ වේවා. ඒ සඳහා මේ කුසල ශක්තිය ඔබට පාරමිතාවක් වේවා, පාරමී ශක්තියක් වේවා, පාරමී දම් පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තිබ්බ මල්සිරිපුර ලේනව තට්ටාවල ලිපිනේ පදිංචි දැනට කුවේට්හි සේවයේ නියුතු කේ සෝමා කුමාරි ප්‍රියදර්ශිනී මහත්මියගේ අරමුණු වශයෙන් සිහිපත් කරලා තියෙනවා. ජූනි 25 වෙනි දිනට යෙදෙන කේ සෝමා කුමාරි ප්‍රියදර්ශිනී මහත්මියගේ උපන්දිනය වෙනුවෙන් ධර්ම දානමය පින්කමක් සිදු කර පරලෝක සැපත් ස්වකීය දෙමව්පියන් වන HP දයාවති ආදරණීය මෑණියන්ට කේ සෝමපාල දයාබර පියාණන්ට පින් අනුමෝදන් කිරීම. ඒ වගේම මේ කොරෝනා වසංගත තත්ත්වෙන් පීඩා විඳින ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම නිදුක් නිරෝගී චිර ජීවනීය ප්‍රාර්ථනා කරගෙන තිනවා දේශකයන්න් වහන්සේට සහ ගයන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කළා තියෙනවා. ඇගේ ප්‍රාර්ථනා පරිදි නමින් මියගිය ඇගේ දෙමව්පියන් ඇතුළු සියලුම ඥාතීන් මෙපින් අනුමෝදන් කරගෙන සංසාර ජීවිතය සුවපත් කරගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් ඇගේ සියලුම ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම සම්‍යක් ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවා. ඒ සඳහා මේ ධර්ම දේශනාමය කුසලයේ හේතු වේවා, පාරමී වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරපු අය ඇතුළු ඇයට උදව් උපකාර කළ සියලු දෙනාම මේ ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාම මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ සීල සමාධි ප්‍රඥා ගුණ වඩාගෙන පතන බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවෙන්නට මේ කුසල් හේතු කරගනිත්වා, පාරමී කරගනිත්වා, පාරමී වෙත්වා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. සියලුම දෙවියෝ මෙපින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා. දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවේවා. දෙවියන්ටත් මේ කුසල් සුඛ පාරමිතාවක් බවට පත්ව පාරමී ගුණ පිරේවා, පාරමී දම් වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමින් ධර්ම දේශනාව අවසන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැමදෙනෙක්ටම සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ජුනි මාස 25 වන දිනට යෙදෙන කේ සෝමා කුමාරී ප්‍රියදර්ශිනී මහත්මියගේ උපන් දිනයේ වෙනුවෙන් ධර්ම දානමය පින්කමක් සිදු කර පරලොව සැපත් සිය දෙමාපියන් වන HP දයාවති ආදරණීය මෑණියන්ට සහ කේ සෝමපාල දයාබර පියාණන්ට පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. එවෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ මල්සිරිපුර ලේනව තට්ටාවල පදිංචි දැනට කුවේට්හි සේවයේ නියුතු කේ සෝමා කුමාරී ප්‍රියදර්ශිනී මහත්මියයි. සිදු කරගත්තා වූ ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් එතුමිය ඇතුළු පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.
ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 07118 57 57 13 දුරකථන අංකයට 07118 57 57 13 දුරකථන අංකයට WhatsApp Viber ඉමු මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්ම සූබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.